හලෙලූයා. හොඳයි. සුබ දවසක්. ජේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ පිළිගන්නවා අද දවසේ සවත් මෙහෙට. ඉතින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ අද උන්වහන්සේට අපි නමස්කාර කරන්නට, උන්වහන්සේට ප්‍රශංසා කරන්න සූදානම් වෙමු. මේ සබත් දින අන්තර්ජාලය හරහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් එවන එම්බසි සභාවෙන් අපි ඔබව පිළිගනු ලබනවා. මගේ මිත්‍රවරුනි, අද දවස ඉතාමත් වැදගත් දවසක්. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපේ සභාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සුදු සහභාගීකම, උන්වහන්සේගේ රුධිරයේ සුදු සහභාගීකමට සම්බන්ධ වෙන දවස. ඉතින් මෙලෙස අන්තර්ජාලයෙන් ඔබ අවිමුණ ගැහෙනවා. අපි උන්වහන්සේට මොහොතක් ස්තුති කරන්ට යනවා. උන්වහන්සේ යහපත් තැනන් වහන්සේ නිසා. හලෙලූයා. අපි මොහොතක් ප්‍රශංසා කරමු. ප්‍රශංසා කරනවා. හලෙලූයා. Thank you Jesus. Hallelujah. ඔබට නමස්කාර වේවා ස්වාමිනී. ඕ ගෞරවය වේවා. හලෙලූයා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ඕ රිබොෂකි ප්‍රාන්තලම් රෝස්තේ. රියන්දලා බුසන්දා. රිබසේ. Ay, 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 ay. ප්‍රශංසා කරනවා සමිදානනි. ඔබගේ ශුද්ධකම පරිද්දෙන් අපි ඔබ වහන්සේව සවන්නෙමු. සේනාවල පියාණනි, ඔබ වහන්සේ ශුද්ධය. හලෙලූයා. ඕ මහිමය වේ. Thank you Lord Jesus. Rimosce praloro mondo nelle navoste che abrandarino. Rida pali la bosta li glasse e aradisse le gosta li lascia. Hallelujah. Oh, take my Holy Spirit. We worship you, Lord. Ribosse. Mere nama Santa Lara. Ligra ga 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 ira ra 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 ra. Libra sobrado da laga. Mere rigusana. Ligusana yorashilara. Ligusana rando roshira. Hallelujah. Thank you Jesus. Hallelujah. ප්‍රශංසා කරනවා ස්වාමී. මගේ මහෝත්තම රාජ්‍යරුවනි. ඉම්මැනුවෙල් ඔබේ නාමය උතුම්ය උසස්ය අන් සෑම දේට වඩා. Emmanuel, ඔබේ නාමය උතුම්ය උසස්ය අන් සෑම දේට වඩා. මගේ දිවිය යහපතින් පුරවා ආදරෙන් කැඳවා ජීවනේ මග පෙන්වවා. මා ළඟ නිතර සිටිනා මා හද සනසවනා. එම්මැනුවෙල් ඔබ වේ යුතුම්. මගේ දිවිය යහපතින් පුරවා ආදරෙන් කැඳවා ජීවනේ මග පෙන්වවා. මා ළඟ නිතර සිටිනා මා හද සනසවනා. එම්මැනුවෙල් ඔබ වේ යුතුම්. Emmanuel, ඔබ වේ යුතුම්. Hallelujah.
ඔබේ නාමය උතුම්ය උසස්ය අන් සෑම දේට වඩා විශ්වෝල් ඉම්මැනුවෙල් යේසුනේ ඔබේ නාමය උතුම්ය උසස්ය අන් සෑම දේට වඩා කුරුසියක ජීවිතය දුන්නා මරණයද පරදා මහිමයෙන් ඔසවා ගත්තා දකුණු පස වැඩ සිටිනා නිකලැල් බැටළු පැටවා එම්මැනුවෙල් ඔබ උතුම් කුරුසියක ජීවිතය දුන්නා මරණයද පරදා මහිමයෙන් ඔසවා ගත්තා දකුණු පස වැඩ සිටිනා නිකලැල් බැටළු පැටවා එම්මැනුවෙල් ඔබ උතුම් එම්මැනුවෙල් ඔබ උතුම් රමශනරා එම්මැනුවෙල් ඔබ උතුම් හලෙලූයා එම්මැනුවෙල් ඔබ උතුම් ප්‍රශංසා කරමු මගේ දරුවෝ we worship you Lord hallelujah Sadarido Yele broshene Ragatala rasela brodolo mondali klala dostamantani Rigayala lo boshonara selarara Librashtala varianda roshala gaturastara mandarido Rido rido roro shalarara Oh rigasaida cantara mashe Remasutala saila cantura mashaina manta ligos Oramantik ligos the plantek the libasai Abushkala Remastik ligamusa Ligraga sekilaida ligamus the mantegisha Libragus ebedi Lieragus the manta ligrada santa Limastik monte libraida Liedimoshna lamanda lagadala la la Oh Rebase, rebashe, nere mante di robusta mante di la, ora latte che te viandera, ragazzi di marara, c'è che maru mali sundarama. Thank you, my Holy Spirit. We worship the Lord. Thank you. We worship you, Lord. Ragabondala. Hallelujah, hallelujah. Oh, we love you, my ඔබේ නාමය උතුම්ය උසස්ය සෑම දේට වඩා Emmanuel ඔබේ නාමය උතුම්ය උසස්ය අන් සෑම දේට වඩා මගිදිවිය යහපතින් පුරවා ආදරෙන් කැඳවා
ජීවනේ මග පෙන්නවා මා ළඟ නිතර සිටිනා මා හද සලසවනා එම්මැනුවෙල් ඔබ වෙයතුම් රමසේ එම්මැනුවෙල් ඔබ වෙයතුම් එම්මැනුවෙල් ඔබ වෙයතුම් Hallelujah. Hallelujah. Thank you Jesus. මම විශ්වාස කරනවා ඔබට මාව ඇහෙන බව. හොඳ අපි ආඥා කරමු. ධර්මිෂ්ඨ පියාණන්. සුතිය වහන්සේ අපට දැක්වූ ප්‍රේමය. වහන්සේගේ වචනේ මහඟු එළිදරව් අප වෙතට වහන්සේ ලබා දී තිබෙන නිසා. සුදාත්මනි. එක්කෙනාගේ හද. එක්කෙනාගේ ජීවිතය වහන්සේගේ ප්‍රේමයෙන් සම්පූර්ණ වෙන නිසා ප්‍රශංසා කරනවා වහන්සේ අපට දැක්වූ ආදරය ගැන ගෞරවය දෙන්න. අද දවසේ මේ වෙලාවේ වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල අපට රැඳී සිටින්න දුන අනුග්‍රහය නිසා ස්තුතියි. මේ වචන වලින් අපේ එක එක්කෙනාව ධෛර්යමත් කරගන්න ශක්තිමත් කරගන්න පිණිස වහන්සේ අපට දී තිබෙන වරප්‍රසාද ගැන ස්තුතිවන්ත. මේ අසන්නව බලන්නව හැම දරුවෙක්ගේම ජීවිතේට යනනේ මේ වචනේ අසලා ඔවුන් නිශ්චලව නිශ්ශබ්දව සිටින්න නෙවෙයි ඔවුන්ගේ පියාණන් වන මගේ මහෝත්තම දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මේ පොළවට ඔවුන් එවුවව අරමුණු ඉෂ්ට කරන ජීවිතෝන් ගත කරත්වා මම ඔවුන්ට ආශිර්වාද කරනවා මම ඔවුන්ට ආශිර්වාද වහන්සේගේ අනුග්‍රහයෙන් මම ඔවුන්ට ආශිර්වාද යාසන වචනේ තුල ඔවුන් පවතිනටත් ඒ තුල ඔවුන්ට වැඩ කරන්නටත් ශක්තිය පැමිණේවා. මක්නිසාද වචනේ තුල ඊට අදාළ කරන ආලේපයේ තිබෙන ඊට අදාළ කරන වරප්‍රසාද තිබෙනවා. මම ඔවුන්ට ආශිර්වාද ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හලෙලූයා. හොඳයි සුබ දවසක්. ඔබ මුණ ගැහිම තාමත් ගෞරවණීයයි. අන්තර්ජාලය හරහා ඔබ මුණ ගැසීම ගැන මෙලෙස ඔබ හමු වෙනවා. ඉතින් ප්‍රීතිමත් වෙලාවක් ක්‍රිස්තුස් වහන්සේ තුල. හලෙලූයා. මම ඔබට පුංචි වචනයක් ගේන්ට යනවා. ඊට පෙර මම ඔබට දෙයක් කතා කරන්නට යනවා. අපේ ජීවිතේ සාර්ථකත්වය කියන්නේ මම නැත්තම් අපි සාර්ථක ජීවිතයක් ගත කරනවා කියන්නේ අපි ලබා ගන්න වාහනෙන් අපිට ලොකු වාහනයක් තිබෙනවා කියන එක අපේ සාර්ථකත්වය කියලා මනින්න එපා. ඔබට ලොකු නිවසක් තිබෙනවා කියන එක සාර්ථකත්වය කොට මනින්න එපා. ඒ සාර්ථකත්වයේ තුල තිබෙන ඵල ඒ සාර්ථකත්වයේ තුල තිබෙන ඵල දාවන්නේ. නමුත් සාර්ථකත්වය යනු ඔබ දෙවියන් වහන්සේ මේ පොළවට එවපු අරමුණු සම්පූර්ණ කරන පුද්ගලයා සාර්ථකයි. ඔබ යම් අරමුණකට දෙවියන් වහන්සේ වා තිබෙනවා. මොකද මම ඔබට මෙලෙස කිව්වොත් ඔබට වැටහෙයි ඔබ මේ පොළවට ආවේ ඔබගේ කැමැත්තෙන් නෙවෙයි. ඔබ කැමති වුණාද මේ පොළවට පැමිණෙන්න? මම කැමති වුණාද මේ පොළවට පැමිණෙන්න? මම දෙවියන් වහන්සේට කිව්වද සුදේශ් කියලා මම මේ පොළවට එන්න ඕනේ. මිත්‍රවරුනි අපි මේ පොළවට ආව නෙවෙයි. අපි මේ පොළවට දෙවියන් වහන්සේ එව්වා. ඒ එවපු අරමුණු සම්පූර්ණ කරන මිනිසයා සාර්ථක මිනිසෙක් කියලා දෙනාසගේ වචනේ පැහැදිලිව කියනවා. හලෙලූයා. උරමශිලබරාසකේ. ඒ වගේම තව සාර්ථකත්වයක්. ඔබ අවට සිටින පුද්ගලයන් ඔබ සාර්ථක කරනවා නම් ඔබගේ සාර්ථකත්වය. ඔබ අවට සිටින මිනිසයන් ඔබ නිසා සාර්ථක වෙනවා කියන්නේ ඔබ සාර්ථකයි කියන එකේ ඒක තේරුම.
ඔබ අවට සිටින මනුෂ්‍යයන් සාර්ථක වෙන්න අවශ්‍යයි ඔබ නිසා. ඔබගේ වචන වලින් ඔවුන් සාර්ථක වෙන්න අවශ්‍යයි. ඔවුන්ගේ සාර්ථකත්වය රඳා පවතිනවා. ඔවුන් සාර්ථක වීම බලපානවා ඔබගේ සාර්ථකත්වයට. යම් කෙනෙක් සාර්ථක වෙන්න අවශ්‍ය නම් ඔවුන් අයව සාර්ථක කරන්න ඕන. ඔවුන් අයව සාර්ථක කරනවා නම් ඔව් සාර්ථක මිනිස්සෙක්. හලෙලූයා. ඔබ බලන්න ඔබගේ සාර්ථකත්වය කොයි විදිහටද තිබෙන්නේ කියලා. ඔබ මනිනවද ඔබගේ සාර්ථකත්වය? හලෙලූයා. thank you. ඔබ අවට සිටින මනුෂ්‍යයන් සාර්ථකයි. එහෙනම් ඔබ සාර්ථකයි. ඒ අය සාර්ථක වෙන්නේ ඔබ නිසා නම්. හලෙලූයා. දැන් මම කතා කරන්නේ හොඳ සල්ලි භාගෙ තිබෙන ප්‍රදේශයකට එහෙම නැත්නම් කොළඹ 2 3 4 වගේ ප්‍රදේශයකට ගිහලා ඔබ පදිංචි වෙන එක ගැන නෙවෙයි. මොකද ගොඩාක් සාර්ථක මිනිස්සු ඉන්නවා ආර්ථිකව. ඒ අය අස්ස ගිහලා ඔබ ඉන්න එක නෙවෙයි. මේ පොළවේ ඔබ අවට ඉන්න මිනිස්යන්ව ඔබ සාර්ථක කරනවා නම් ඔබ තුලින් සාර්ථක වෙනවා නම් ඔබ සාර්ථකයි. හලෙලූයා. මම මගේ ඒ පාඩමට යනවා, ඉගැන්වීමට යනවා. මම ඔබට කියමින් සිටියා විරුද්ධ ක්‍රිස්තුගේ පාලන ස්වභාවය ගැන. ඊට පෙර ජේසුස් වහන්සේගේ රහස් පැමිණීමේ මම නැත්තම් සභාව ඔසවා ගැනීම. මේ තොරතුරු මම ඔබට දුන්නා. මම ඔබට කිව්වා දැනටමත් විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මය මේ පොළවේ හැසිරෙනවා. අපිට එක යොහන් පොතේක පැහැදිලිව කියනවා විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය තාම පැමිණ නැහැ. නමුත් විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මය මේ පොළවේ හැසිරෙමින් තිබෙනවා. පාලනය වෙමින් යම් ආකාරයකට ක්‍රියාත්මක වෙමින් පවතින ඊසෝසවනවා විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මය. ඉතින් මේ විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මය නොයෙකුත් අංශයන් වලින් මේ පොළවේ හැසිරෙන එක අපිට දකින්න පුළුවන්. ඔබට හොඳට ඒක අධ්‍යයනය කරොත් ඔබට හොයා ගන්න පුළුවන්. දෙවනාසගේ වචනය ඔබ අධ්‍යයනය කරොත් ඒක ඔබට හොයා ගන්න පුළුවන්. හැබැයි දෙවනාසගේ වචනය අධ්‍යයනය කරන්නේ නැති මනුස්සයට ඒක හොයා ගන්න අමාරුයි. මොකද දෙවනාසගේ වචනය තමයි විරුද්ධ ක්‍රිස්තු ගැන පැහැදිලිව කියලා තිබෙන්නේ. විරුද්ධ ක්‍රිස්තු කියන පුද්ගලයාගේ ස්වභාවය ගැන කියලා තිබෙන්නේ දෙවනාසගේ වචනය. වෙන කිසිම පොතක ඒවා වාර්තා වෙලා නැහැ. විරුද්ධ ක්‍රිස්තු කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවටත් ක්‍රිස්තුස් වහන්සේටත් විරුද්ධ වෙන කෙනෙක්. පාලන ක්‍රමයක්. මං කව රජෙක් යම් රාජ්‍යයක් යම් ආණ්ඩුවක් විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය කියන්නේ. එතකොට එයාගේ ස්වභාවය ක්‍රිස්තුස් වහන්සේටත් ක්‍රිස්තුස් වහන්සේගේ සෙනගටත් සභාවටත් විරුද්ධ වෙන එක. ඒ වගේම තමන් ක්‍රිස්තුස්යයි ප්‍රකාශ කර ගැනීම තමයි විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය තිබෙන දේ. ඒ වගේම මං කිව්වා විරුද්ධ ක්‍රිස්තුගේ පාලන ස්වභාවය තුල විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය තුල තිබෙන ස්වභාවයන් තුනක් ගැන. එකක් එයා එක දෙවි කෙනෙක් নমස්කාර කළ යුතුයි කියනවා. දෙක ඒකී රාජ්‍යයක් තිබිය යුතුයි කියනවා. තුන ගෝලීය එක ආර්ථික ක්‍රමයකට පැමිණෙන්න ඕනේ කියලා කියනවා. මෙන්න මේ තුන ඔබ මතක තියාගන්න. ඉතින් එක ආගමක් තිබිය යුතුයි කියලා ඉල්ලීමක් කරනවා සහ ක්‍රියාත්මක වෙනවා. දෙක එක රාජ්‍ය පාලනයක් ඒකීය රාජ්‍ය පාලනයක් ඕනේ කියලා කියනවා. තුන්වෙනි එක ගෝලීය එක ආර්ථික ක්‍රමයක් අවශ්‍ය බව ප්‍රකාශ කරනවා. ඉතින් අපි බලන්න යනවා මේ කාල වකවානුවේ මේ විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මය ක්‍රියාත්මක වෙනවද කියලා. මේ COVID-19 තමයි දැන් මේ ලංකාවේ සෑම පුවත්පතකම සෑම නිවුස් එකකම හෙඩ්ලයින් එක COVID-19 එහෙම නැත්නම් කොරෝනා වෛරස්. ඉතින් මේක මොන වගේ එකක්ද කියන එක මම ඔබට පොඩ්ඩක් විග්‍රහ කරන්න යනවා. අපි මේ COVID-19 කියන මේ වෛරස් එක තුල දකින්නේ මනුෂ්‍යයන්ගේ මරණය තමයි. මේ COVID-19 කියන එක තුල අපි අවබෝධ කරගත යුතු විශේෂ දෙයක් මේ වෛරස් එක තුලින් මේ මනුෂ්‍ය සමාජයට ගෙනල්ලා දීලා තිබෙනවා අමුතු චරිත ගුණාංග කීපයක්. එමත් නැත්තම් මෙම කියන්නම් දෙවනාසගේ වචනයට එකඟ නැති දෙවනාසගේ වචනයට විරුද්ධවාදීව තිබෙන යම් ගුණාංග යම්කිසි ක්‍රියාදාමයන් කිහිපයක් ගෙනලා තිබෙනවා මේ COVID-19 තුලින්. මම ඔබට ඒක කිව්වොත් එකක් දෙකක් මම ඔබට කිව්වොත් බය මේ COVID-19 නිසා බයයි. අද මිනිස්යන් කෑම කන්න බයයි. මුදල් අල්ලන්න බයයි. මිනිස්සෙකුට ආචාර කරන්න බයයි අතට දීලා. දෙවනාසගේ වචනය කියන ප්‍රේමයේ සිප ගැනීමකින් සිප ගැනීමක් අතට දීමක් කරන්න බයයි.
මීටරයක් දුරින් ඉන්න ඕනේ කියලා වාර්තාවක් තිබෙනවා. සුද්ධ බයිබලයේ කියනවා රෝගින් පිට අත තැබුවම රෝග සුව වෙනවා කියලා. නමුත් මේ COVID-19 කියනවා මිනිස්සු මට අත තැබුවම රෝග එනවා කියලා. ඒක පුදුම දෙයක්. දෙනසගේ වචනයට පටහැනි ජීවිතයක් මේ COVID-19 තුලින් ගෙනල්ලා මිනිස්යන් ඇතුළට යොමු කරලා තිබෙනවා. විශේෂයෙන් ඒක බය ඇති කරලා තිබෙනවා. ජීවත් වෙලා ඉන්න මිනිස්යන් බයකින් යුක්තව ජීවත් වෙනවා. සමහර වෙලාවට මම මේ කාල වකවානුවේ සමහර අය මුණ ගැහුණා ගිහිල්ලා මුණ ගැහිීමට නීතිමය ස්ථානවලට පොලිසියට ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මට යන්න සිද්ධ වුණා. මම කල්පනා කරා මෙන්න මිනිස්යන් කොච්චර බයද කියලා කිව්වොත් අපි යම් ආකාරයකට ලියුමක් හරි පෙන්වන ළඟට යද්දී ඒගොල්ලන් කියනවා ඈත් වෙලා ඉන්න බයයි. ඒ කියන්නේ මිනිස්යන්ට සමගිව එකමුතුව වාසය කිරීමටත් දැන් බයයි. මම දැක්කා මේ මුහුණු පොත කියන FB ජාලය තුල පෝස්ට් එකක් දාලා තිබෙනවා. COVID-19 වලින් අපට දුන්න තෑග්ග නම් අතේ දුරින් මිනිස්සුන්ව ඇසුරු කිරීමට කියලා. අතේ දුරින්. ඒක සිනාසීමට කාරණාවක් වගේ තිබෙනවා. අතේ දුරින් මිනිස්සුන් ඇසුරු කරන්න. මේක මෙවැනි වැරදි පාලනයන් මෙවැනි වැරදි ක්‍රමවේදයක් ජීවිත රටාවක් මේ COVID-19 තුලින් මනුෂ්‍ය ජීවිතයට ඇතුල් කරලා තිබෙනවා දැන්. ඔබ අවබෝධ කරගන්න කොහොමද එවැනි ජීවිතයක් ඇතුල් වුනේ? ඒක දෙවනස්සගේ වචනට එකඟද? නෑ. මනුෂ්‍යයන් වතේ දුරින් ආශ්‍රය කරන්න වචනට එකඟද? බය වචනට එකඟද? මනුෂ්‍යයන්ට අත තබන්න බෑ වචනට එකඟද? මනුෂ්‍යයන් සමග කතා කරන්න බෑ වචනට එකඟද ලං වෙලා? මනුෂ්‍යයන් එක සුවද වෙන්න බෑ. මෙවැනි ආකාර ජීවිතයක් දැන් මනුෂ්‍යයන්ට මේ COVID-19 තුලින් ඇතිවලා තියෙනවා. එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ මේ COVID-19 කියන මේ වෛරස් එක තුල ක්‍රියාත්මක වෙන ආත්මය ගැන. මේක ගැන අපි සංවේදී විය යුතුයි. මේක ගැන අපි අවධානය දිය යුතුයි. මම ඔබට මේ ගැන පොඩි අවධානයක් දෙන්න කාරණාවල් කීපයක් කියන්නම්. ඔබ මේක තේරුම් අරගෙන මේකට කේන්ති ගන්න නැතුව වෛරයක් ඇති කර ගන්න නැතුව ඔබ විසින් කළ යුතු දේ ඔබ කරන්න. මම සභාවට කතා කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට කතා කරනවා. ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට. අපේ මේ කාලේ දෙවියන්වහන්සේ බලාපොරොත්තු වෙන දෙයක් තිබෙනවා. මම ගිය පාර ඔබට කිව්වා සභාව නිදාගෙන ඉන්න හොඳ නැහැ. නිදාගෙන සිටිද්දී ඒ යක්ෂය ඇවිල්ලා වැරදි බීජ වපුරලා ගියා. තිරුංගු අතරේ කිරිඳි වපුරලා ගියා. සෙනග සභාව යාඥා කළේ නැහැ. හේරෝද් යාකෝබ් වල්ලලා හිස කපලා මරලා දැම්මා. නමුත් සභාව යාඥා කළා. හේරෝද් පේත්‍රස්වත් අල්ලගත්තා. නමුත් පේත්‍රස්ව නිදහස් කරා දේවදූතයන් විසින්. හලෙලූයා. මේක හොඳට වටහා ගන්න. මෙතනදී අපිට අවබෝධ කරගත යුතු දෙයක් තිබෙනවා. මේකදී අපි කළ යුතු දේ කරන්න අවශ්‍යයි. අපෙන් විය යුතු දෙයක් තිබෙනවා. අපි මේ පොළවේ මේ කාල වකවානුවේ ජීවත් වෙනවද? ඒ කාල වකවානුවෙන් අපෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන මෙහෙයක් තිබෙනවා. ඒක අපි සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් මම යම් තොරතුරකට යනවා මේ අන්තර්ජාලය සම්බන්ධව. ඔබට මේ අන්තර්ජාලය සම්බන්ධව මම කතා කරන ලින්ක් එක සහ වීඩියෝ පටිය ඔබට ඊළඟ වීඩියෝ එකේදී මම මේ වීඩියෝ එකට අතර සම්බන්ධ කරලා ඔබට එවන්නම්. මේක නෙමෙයි ඊළඟ වීඩියෝ එකේදී. හරි? මම ඔබට කතා කරන්න යනවා සමහර දේවල්. මේ මම කතා කරන්න යනවා මේ ලෝකයේ සිටිය මිනිස්සෙක් ඉල්ලපු ඉල්ලීමක්. එයා දැන් ලෝකෙට ආරාධනාවක් කරනවා. එංගලන්තයේ හිටපු අගමැති වෙන ගෝල්ඩන් රවුන් කියන මේ මිනිස්සයා මේ පුද්ගලයා එයාගේ ආටිකල් එක මේ මිනිස්යන් කියවනු ලබන ආටිකල් එක එයා ඉල්ලීමක් කරලා තිබෙනවා. අඬගසා තිබෙනවා ලෝකයට මිනිස්යන්ව එකමුතු කරගන්නට එමත් නැත්නම් මේ COVID-19 මර්ධනය කිරීමට යම් ක්‍රමයක් ලෙස එයා අඬගසා තිබෙනවා. ඒකීය රාජ්‍ය පාලනයක් අවශ්‍යයි කියලා. ඒකීය රාජ්‍ය පාලනයක්. ඒ කියන්නේ එක රජෙක් ඉන්න රාජ්‍ය පාලනයක් ඕනේ කියලා මේ ගෝල්ඩන් රවුන් කියන පුද්ගලයා ඉල්ලීමක් කරලා තිනවා ලෝකයට. අඬගස්සලා තිබෙනවා. එයාගේ ආටිකල් එක තිබෙනවා. එතකොට ඒකීය රාජ්‍ය පාලනයක් කියන්නේ දැන් අපේ ශ්‍රී ලංකාවේ එක પાස්පෝර්ට් එකක් තිබෙනවා. ඉන්දියාවට වෙන પાස්පෝර්ට් එකක්. ඒ පුද්ගලයන්ට පුරවැසි භාවයේ තිබෙන අය. දැන් ඒකීය රාජ්‍ය පාලනයක් ආපු ගමන් එක પાස්පෝර්ට් එකකින්
එයා වර්ල්ඩ් වයිඩ් එම නැත්නම් ලෝකේ පිළිගත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙවැනි මට්ටමක් ඇති වෙන්න යනවා. ඒකීය පාලන ක්‍රමයක්. එම නැත්නම් ඒකීය රාජ්‍ය පාලනයක් එතුමා ඉල්ලනවා දැන්. ඒ ආරාධනා කරනවා ලෝකයට. ඔබ අවබෝධ කරගත යුතුයි මේ හඬවල් මීට පෙරත් ඇසුණා. අපේ ආත්මික පියවරුන් එම නැත්නම් අපේ ආත්මික පියවරුන් ජීවත් වෙච්ච සේවය කරපු කාලේ එම නැත්නම් මේ කාල වකවානුවේදීත් වෙන්න පුළුවන් මේවා අපිට ඇහුණා. නමුත් මේ තරම් බලවන්ත ලෙස මේවා ඇහුන්නේ නැහැ. ඔවුන් කතා කරා ඔවුන් ඉල්ලුවා මේ රාජ්‍යයක් එකට එකතු වෙලා වැඩ කරමු. අපි රාජ්‍යයන් කීපයක් එකට එකතු වෙලා වැඩ කරමු. මේක ආර්ථික ක්‍රමයක් හදාගමු. මේක ඉල්ලුවා. නමුත් ඔවුන්ට ඒක ස්ථාපිත කරන්න ඒක මේ පොළවට ගෙන ඒමට මේ පොළවේ ඒ පාලන ක්‍රමයක් ලෙස ගෙන ඒමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔවුන්ට අවස්ථාවක් නැතුව සිටියා. නමුත් ඔවුන් අවස්ථාවක් ලබා ගත්තා. හalleluya. ඔවුන්ට අවස්ථාවක් නැතුව සිටියා. ඔවුන්ට අවස්ථාවක් නැතුව සිටියා. ඔවුන් අවස්ථාවක් ඔවුන්ට ලැබුණා නෙමේ. ඔවුන් ලබා ගත්තා කිව්වොත් සාධාරණයි. ඒකේ මේක. හරිද? ඔබ මේව හොයන්න. එතකොට එක රාජ්‍ය පාලනය, ඒකී රාජ්‍ය පාලනයක් ඉල්ලනවා. මම ඔබට කිව්වා ඒකී රාජ්‍ය පාලනයක් කවුද ඉල්ලන්නේ? කාගේ ආණ්ඩු කාලේද? කාගේ රාජ්‍ය පාලනය තුලද ඒක එන්නේ? විරුද්ධ ක්‍රිස්තුගේ පාලන සමයේ. විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය සමයේදී තමයි ඒකීය රාජ්‍ය පාලනයක් තියෙන්න යන්නේ. නමුත් දැන් මේ COVID-19 තුලින් මිනිස්යන් සංවිධාන යම් රාජ්‍ය නායකයන් මෙවැනි පාලන ක්‍රමයක් ඉල්ලනවා මේ පොළවේ. මේක ඉතාමත් අමුතු දෙයක් මේ COVID-19. අපි දකින්නේ උඩ තිබෙන දේ විතරයි. මිනිස්යන් මැරෙනවා. බෙහෙත් හොයාගන්න නැහැ. බෙහෙත් තියෙනවද අපි දන්නේ නැහැ. ප්‍රයෝරිටි වලට එකක් කියනවා අරගෙන තව එකක් කියනවා තව රටකින් තව එකක් කියනවා තව රටකින් කියනවා මේකට බෙහෙත් තියෙනවා කියලා තව රටකින් කියනවා ඒ බෙහෙත් හරියන්නේ නැහැ කියලා අපි දකින්නේ මේ දේවල් පිටස්තරව නිවුස් වලට කතා කරන නමුත් මගේ මිත්‍රවරුනේ මේවා අපි අධ්‍යයනය කරලා හොයාගන්න අවශ්‍යයි මේ ගැන අපි සංවේදී වුණාම අපිට මේ තොරතුරු ලැබෙනවා විශේෂයෙන් දෙවනස්ගේ වචනයට අපි ඇතුල් වෙලා මේවා විමසලා බලන්න අවශ්‍යයි වචනේ කෝණයෙන් අපි මේ දේවල් සොයලා බලන්න අවශ්‍යයි බුද්ධි මට්ටමින් නෙවෙයි බුද්ධි මට්ටමින් අපි මේක හොයාගත්තොත් විරුද්ධ ක්‍රිස්තුගේ පාලන සමය මොන වගේ සමයක්ද කියන එක අපිට හොයාගන්න බැරි වෙනවා. මොකද ඒ හරි සූක්ෂම ලෙස මනුෂ්‍යයට හරිම පහසුවෙන්, මනුෂ්‍යයට හරිම සාමකාමීව, මනුෂ්‍යයට හරිම ආදරණීය ලෙස ඔබ උදාහරණයක් ගත්තොත් ඔබගේ ගෙදරට මිනිස්සෙක් වෙළඳ මහත්මයෙක් බඩුවක් විකුණන්න මොනාරි ද්‍රව්‍යයක් විකුණන්න එනවා. උදාහරණයක් ඔබට අවශ්‍ය කරන බඩු බාහිර ආදී තිබෙනවා. ඒවා අරගෙන එනවා. ඔබ කල්පනා කරලා බලන්න එයා කොච්චර එයාට ඒ ගැන දැනුමක් නැහැ. එයා නෙමෙයි මේ ෆෝන් එක මම උදාහරණයක් කියන්න. මේ ෆෝන් එක නිෂ්පාදනය කරේ පුද්ගලයා නෙමෙයි. නමුත් මේ ෆෝන් එක විකුණන්න එන කෙනා ඒ ෆෝන් එක විකුණන පිණිස මොන දේවල් කියනවද? මොන දේවල් කියනවද? එයා දන්නෙත් නැහැ සමහර වෙලාවට. එයා දන්නේ නැහැ මේක ඇතුලේ එවැනි කැපැසිටි එකක් තියෙනවද කියලා. එයා දන්නේ නැහැ මේක ඇතුලේ මෙවැනි දේවල් තියෙනවද? නමුත් එයාට උගන්වලා තිබෙනවා. එයාට කියලා දීලා තිබෙනවා. මේක විකුණන්න ක්‍රමය මෙන්න මේකයි. එතකොට අපි දන්නේ නැහැ මේ පොළවේ මිනිස්යන් එමන් නැත්නම් සංවිධාන නායකයන් කියන දේවල් ඒවා නිවැරදිද වැරදිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි අවබෝධ කරගන්න ඕනේ මේ COVID-19 තුල මිනිස්යන් කතා කරන වචන, මිනිස්යන්ගේ ඉසෙසවීම, ඔවුන්ගේ යෝජනාවල්, ඔවුන් ඉදිරිපත් කරන තොරතුරු වලින් අපිට හඳුනා ගන්න පුළුවන් අන්න මේ දෙවනහසගේ වචනේ කියා තිබෙනවා මේ කාරණාව පැමිණෙන්නේ මේ පාලනයේ ආත්මය තුලින්. හalleluya. මම ඔබට කිව්වා හිටපු අගමැති එංගලන්තයේ එයා ඉල්ලනවා ඒකීය පාලනය. ඊළඟ කාරණාව එක්සත් රාජධානීන් සංවිධානය තුලින් ඒගොල්ලන් කතා කරලා දැන් යෝජනාවක් කරලා තිබෙනවා. ඒ ගැන මට වෙබ්සයිට් තිබෙනවා ඔබට ලින්ක් එකක් තිබෙනවා දෙන්න පුළුවන්. ඒගොල්ලන් යෝජනා කරලා තිබෙනවා. ඒගොල්ලන් ලෝකෙටම ආරාධනා කරලා තිබෙනවා. මොකද මුළු ලෝකෙම ආර්ථිකය දැන් බිඳ වැටිලා තිබෙන්නේ. ආර්ථිකය කඩා වැටිලා තිබෙනවා. මුළු ලෝකෙම. ව්‍යාපාර, රැකී ස්ථාන හැම අංශයක්ම කඩා වැටලා තිබෙනවා. ඒගොල්ලන් මේ කඩා වැටලා තිබෙන නිසා ඒගොල්ලන් කියනවා මිනිස්සයන්ට දැන් ඔක්කොම කඩා වැටලා තිබෙන්නේ. ඒ නිසා අපි දැන් එකතු වෙලා ගෝලීය එක ආර්ථික ක්‍රමයකට පැමිණෙමු කියන. ඔවුන් බලාපොරොත්තු වෙනවා ගෝලීය එක ආර්ථික ක්‍රමයක් දැන්. ඔවුන් ඉල්ලනවා. එක්සත් රාජධානීන්ගේ මහලේකම් කතා කරන තොරතුරු අපි ගාවට. එයා කියනවා අපි දැන් එක ආර්ථික ක්‍රමයකට ඇතුළු වෙමු. මොකද ආර්ථික බිඳ වැටලා තිබෙනවා. මිනිස්සුන්ට මුදල් අල්ලන්න බයයි. ඔබ දන්නවද? ඒ ආර්ථික ක්‍රමය තුල
එක ගෝලීය ආර්ථික ක්‍රමය තුල ඒ ආර්ථිකය තුල හැසිරෙන්න යම් යෝජනාවල් යම් ක්‍රමවේදයන් යම් නීතිමාලාවල් ගෙනාවොත් මනුෂ්‍යයන්ට එකඟ වෙන්න වෙනවා ඒ නීතිමාලාවට. උදාහරණයක් මම ඔබට කිව්වොත් දැන් මුදල් අල්ලන්න බෑ. මුදල් අල්ලන්න මුදල් ඇල්ලුවම වෛරස් එක එනවා සල්ලි වලින් අරයාගේ අතින් මෙයාගේ අතට මෙයාගේ අතින් අතට ගිහිල්ලා අතින් අතට ගිහිල්ලා ඒවා අල්ලලා ඊට පස්සේ ඒකින් නහය අල්ලයි මූණ අල්ලනවා කියලා මුදල් අල්ලන්න මිනිස්සු බයයි. සමහර අය මුදල් මේම අල්ලනවා ඇඟිලි දෙක. දැන් අපේ ශ්‍රී ලංකාවේ දරුවෙක් හදලා තිබෙනවා මැෂින් එකක් මුදල් නෝට්ටුවේ විස බීජ නසන මැෂින් එකක්. ඒ මැෂින් එක ATM මැෂින් එකක් වගේ ඒක අස්සට මුදල් නෝට්ටුව දාලා එක පැත්තක් දාලා අනිත් පැත්ත දාම මුදලේ තිබෙන විස බීජ නසිනවලු. ඒ කියන්නේ මුදල් අල්ලන්න බයයි. මිනිස්සු ATM එකට ගිහිල්ලා බටන් ඔබන්න බයයි. බැංකුවේ තිබෙනවා අපි දන්නවා ඒ hand cleaners තිබෙනවා. ඇයි ඔබලා ඉවර වෙලා අපි අත පිරිසුදු කරගන්නවා. අල්ලන්න බයයි. ඒගොල්ලන් කිව්වොත් මේ ගෝලීය ආර්ථික එක ක්‍රමයේ මේ ඒකීය ගෝලීය ආර්ථික ක්‍රමය තුල මුදල් අල්ලන්න බෑ. මොකද ඒකට හේතුව ලොකු ප්‍රශ්න තිබෙනවා වෛරස් එකක් තිබෙනවා මනුෂ්‍යයන්ගේ මරණයට මනුෂ්‍යයන්පත් වෙන්න පුළුවන් මුදල් අල්ලන නිසා ATM කාඩ් අල්ලන නිසා මැෂින් වලට ගිහිල්ලා ඒ බටන් ඔබන නිසා මනුෂ්‍යයන්ට විස බීජ ඇතුල් වෙන්න පුළුවන් මේ වෛරස් එක ඇවිල්ලා මනුෂ්‍යයන්ව මරා දමන්න පුළුවන්. ඒ නිසා අපි කරමු මෙවැනි චිප් එකක් භාවිතා කරමු. අපි මෙවැනි ඉන්ජෙක්ෂන් එකක් මෙවැනි චිප් එකක් ඇතුල් කරගමු කිව්වොත් මනුෂ්‍යයන්ට ඇතුල් කරගන්න සිද්ධ වෙනවා. ඒක හොඳයි වගේ පෙනෙන නිසා ඔබ අවබෝධ කරගන්න මේ දේ. ඔවුන් මේ වෛරස් එක තියලා වෙන දෙයක් සම්පූර්ණ කරන්න හදනවා. නමුත් ඔවුන් දන්නෙත් නෑ ඔවුන් කරන දේ සතුරාගේ පෙළඹීම මත යක්ෂයාගේ සාතන්ගේ පෙළඹීම මත කරනවා කියලා ඔවුන්ට තේරෙන්නෙත් නෑ. ඔවුන් කිව්වොත් ඒ චිප් එකේ ඉන්ජෙක්ෂන් එක දාගන්න ඒ චිප් එක දාගන්න කියලා කිව්වොත් මුර්ගයාගේ ලකුණ ලබා ගන්න කිසි කෙනෙක් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේගේ වචනේ එල්දර පොතේ කියා තිබෙනවා. මුර්ගයාගේ ලකුණේ පාලනය විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය. එතකොට මේ පුද්ගලයා එලෙස ඉල්ලන්න හේතුව ඇයි? එහෙනම් මේ COVID-19 තුල මොකද්ද තිබෙන ආත්මය? මේ වෛරස් එක එහෙම නැත්නම් මේ කොරෝනා වෛරස් එකකින් මිනිස්යන්ව නසනවා විතරද? මිනිස්යන්ව මරනවා විතරද? මේ වෛරස් එකට හැකියාව තිබෙන මිනිස්යන්ව මරන්න විතරද? නෑ ඔබ අවබෝධ කරගන්න. මම ඔබට මේක වෙලස්සනින් ගිය වතාවල් වල කිව්වා මේ වෛරස් එක ස්වභාව ධර්මය තුල තිබුණ එකක් නෙවෙයි. මේක නිෂ්පාදනයක්. මේක අත්අදා බැලීමක්. 2019 ඔක්තෝබර් මාසේ මේක අත්අදා බැලීමක්. මේ අත්අදා බැලීම තුලින් මේ වෛරස් එක මුළු ලෝකෙටම මේ ව්‍යාප්ත වුණා. ඇයි මිනිස්යන් මෙවැනි දෙයක් අත්අදා බලන්නේ? ඒ අත්අදා බැලීම තුලින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේ අත්අදා බැලීම තුල තිබෙන ආත්මය මොකක්ද? මේ වෛරස් එක නිෂ්පාදනය තුල තිබෙන ආත්මය මොකක්ද? එතකොට මේක පිටස් මේ මුළු ලෝකෙටම ව්‍යාප්ත කිරීමේ බලාපොරොත්තුව මොකක්ද? ඔබ අවබෝධ කරගන්න. මම ඔබට දෙනවා පැහැදිලිව කතා කරන්න මම ඔබට මේ තොරතුරු. මම ඔබට ලබන සතියේ මේක වෙබ්සයිට් ටික මම ඔබට ඩිස්ප්ලේ කරනවා. ඉතින් අපි අවබෝධ කරගත යුතුයි මේ කාරණාවල් ටික. අපි අවබෝධ කරගත යුතුයි මේ පොළව ගමන් කරන විලාසය. සිනේමන්තය මිනිස්යන්ව බය කරලා බොහෝ අය බොහෝ කාරණාවල් තමන්ගේ කාරණාවල් ඉෂ්ට සිද්ධ කරගන්න හදනවා. මම ඔබට කිව්වා මේ කොරෝනා වෛරස් එකෙන් මිනිස්යන්ට ගෙනාවේ බය කියලා. හරිද? මිනිස්යන්ට ගොඩාක් මිනිස්යන්ගේ ජීවිතවලට ගෙනල්ලා තිබෙන්නේ බය. Hallelujah. Thank you Jesus. Riboshalama ragasiki manto ruboshela bariandera. Oramashikala raba saida kantarabash. මම ඔබට තව පුංචි දෙයක් ඉංගියක් දෙනවා. මේ මෑතකදී බ්‍රසීලයේ ජනාධිපතිතුමා ඔහු යම්කිසි කාරණාවල් කීපයක් ඉදිරිපත් කරලා තිබ්බා. මේ කොරෝනා වෛරස් එක සම්බන්ධවයි මේ 5G තාක්ෂණය සම්බන්ධව. ඔබ දන්නවද ඒක Facebook ජාලය හරහා එළිදරව් වෙච්ච දෙයක්. නමුත් ටික දවසක් යද්දී ඒ තොරතුරු ඩිලීට් වෙලා තිබෙනවා. බොහෝ සංවිධාන වලින් කියනවා බ්‍රසීලයේ ජනාධිපතිතුමා කතා කරන දේවල් නිවැරදි සත්‍යතාවයේ තොරතුරු නෙවෙයි කියලා. නිවැරදි සත්‍යතාවයේ තොරතුරු නෙමෙයි යා කතා කරන්නේ. එතුමා කතා කරන්නේ ව්‍යාජ තොරතුරු කියලා. නමුත් එතුමා ව්‍යාජ තොරතුරු කතා කරනවා කියලා යම් කෙනෙක් කියනවා නම්
නිවැරදි තොරතුරු මොකක්ද? මේ වෙනකන් කවුරුත් COVID-19 කොයින්ද ආවේ කොහොමද නිෂ්පාදනය වුනේ කියලා කවුරුත් හොයාගෙන නැහැ. කවුරුත් හොයාගෙන නැහැ. ඔක්කොම හොයනවා. තාම කියන හොයනවා. අපි හොයනවා. මේ රටෙන් හොයනවා. කොයි රටින්ද ඇවිල්ලා තිබෙන්නේ? ඒගොල්ලන් යම් රටකින් ඇවිල්ලා තිබෙනවා නම් මේක නිෂ්පාදනය කරන නඩු දානවා. නීතිමය පියවර ගන්න. බොහෝ දේවල් තොරතුරු කියනවා. නමුත් කවුරුත් මේ වෙනකන් හොයාගෙන නැහැ. කොයින්ද ආවේ කියලා. ස්ථීරව ප්‍රකාශනයක් දීලා නැහැ. ඉංගියන් තිබෙනවා. යම් ආකාරයට. ඉංගියන් තිබෙනවා. නමුත් මේක ස්වභාව ධර්මයෙන් ආපු දෙයක් නෙවෙයි. ඉතින් යම් මිනිසෙක් යම් සංවිධානයක් යම් කණ්ඩායමක් කියනවා නම් මේ කතා කරන දේ වැරදි කියලා ඒ කතා කරන දේ වැරදි නම් හරි සත්‍යතාවයේ තොරතුරු ඔවුන් දෙන්න ඕනේ ඉදිරිපත් කරන්න ඕනේ. නමුත් බොහෝ පාර්ශවයන් බොහෝ රාජ්‍යයන් බොහෝ සංවිධාන වලින් කියන්නේ මේ කියන දේ වැරදි. නමුත් ඒගොල්ලන්ටවත් දෙන්න දන්නේ නැහැ හරි උත්තරේ. මේක ඊටමත් බරපතල සිදුවීමක් මේ ලෝකයේ තුල තිබෙන. මේක ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි. මේක ජාත්‍යන්තරයට තිබෙන දෙයක්. බොහෝ මිනිසයන් ජාත්‍යන්තරයෙන් බොහෝ මිනිසයන් මුළු ලෝකයේ තුලම මරණයටපත් වෙමින් තිබෙනවා. ඔබ දකින්න පුළුවන් ටීවී එකේ බොහෝ අය මිනිසයන්ට මිනි වලලන්න ඉඩක් නැති තරම් මිනිසයන්ගේ මරණයන් තිබෙනවා. අද බොහෝ මේ රෝගයට මේ කොරෝනා වෛරස් එකට එන්නත් එම නැත්තම් බෙහෙත් සොයාගෙන තිබෙනවා සමහර අය. නමුත් ඒවා ඉදිරිපත් කරන්න දෙන්නේ නැති ප්‍රශ්න තිබෙනවා. ඒවා එලි දක්වන්න ඒවලට අවසරය ලැබෙන්නේ නැති තත්වයන් තිබෙනවා. දන්නේ ඒකට හේතුව මොකක්ද? ඇයි මේ මිනිස්යන් අවසරය නොදෙන්නේ? ඇයි මේ මිනිස්යන් ඒ ගැන අවධානය නොදෙන්නේ? ඒ සමහර බෙහෙත් තිබෙනවා ඒවා පුංචි මුදල් වලට ගන්න පුළුවන් මුළු ලෝකෙම වගේ තිබෙනවා ඒ බෙහෙත්. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ බෙහෙත් හැම රටකම පරිහරණය කරන බෙහෙත් තිබෙනවා. සමහර වෛද්‍යවරු හොයාගෙන තිබෙනවා මේ බෙහෙත් විද්‍යාඥයෝ හොයන් තිබෙනවා මේ බෙහෙත් මේ COVID-19 වලට සාර්ථකයි සුව වෙනවා. නමුත් ඒව වලට අවසරේ නැහැ. බොහෝ අය කියනවා නෑ එහෙම කරන්න බෑ. ඒක අනතුරු ඇති කරයි. වෙන ලෙඩ රෝග ඇති කරයි කියලා අතුරු ලෙඩ රෝග ඇති කරයි කියලා ඔවුන් ඒවා නවත්වා තිබෙනවා. එහෙනම් මේක ආපු දිශාවක් නැහැ. නිෂ්පාදනය කරපු කෙනෙක් නැහැ. මේකට බෙහෙතුත් නැහැ. මේක ඊටමත් විහිළු කතාවක් වගේ. අපි අවබෝධ කරගත යුතුයි මේක තුළ තිබෙන ආත්මය. මම විශ්වාස කරන දෙයක් මම දන්න දෙයක් මේ වෛරස් එක තුළින් මිනිස්යන්ට ඇති කරනවා බය. තවත් බය දිගින් දිගටම ඇති කරන්න පුරුදු පුහුණු වෙලා තවත් දිගටම ඇති කරනවා. ඇති කරලා මිනිස්යන්ගේ බය තුළ මිනිස්යන් දුර්වල වෙනවා. දුර්වල වෙන අවස්ථාවේදී යම් අනවශ්‍ය සතුරාගේ මත නැත්තම් විරුද්ධ ක්‍රිස්තුගේ ඉසෙසවීම ඒ ආත්මයේ හිසෙසවීමට උත්සාහ දරනවා. මේක පැහැදිලිව තිබෙනවා දෙවනහසගේ වචන. දෙවනහසගේ වචනයත් එක්ක මේ தત્ත්වය සසඳලා බලද්දි මේක පැහැදිලි මගේ මිත්‍රවරු. මේක පැහැදිලි. Hallelujah. Hallelujah. Thank you Jesus. Thank you Jesus. Thank you Holy Spirit. ඔබට ශ්‍රී ලංකාවේ නිවුස් වල උනත් බලන්න පුළුවන්. මම දැක්කා ශ්‍රී ලංකාවේ දෙරණ නිවුස් එකේ මැලේරියාට දෙන එන්නත ෆ්ලෝරොස්ක්වින් කියන මේ එන්නත මැලේරියාවට විදින මේ බෙහෙත් දීම සඳහා ඇමරිකා ජනාධිපතිතුමා අවසරය දෙනවා බොහෝ රටවලට. ඒක සාර්ථකයි කියන. නමුත් සමහර රටවල් වල ඒකට තාම ප්‍රතිචාරයක් නැහැ. ඒක ගැන සොයලා බැලුව අධ්‍යයනය කරපු ඒ ගැන සොයපු වෛද්‍යවරුන් ඉන්නවා. මම ඔබට කිව්වා මේ සම්බන්ධව ලින්ක් එක මම ඔබට ලබන සතිවල මේ YouTube ජාලේ මම කතා කරපු දේවල් සමග ඔබට සම්බන්ධ කරනවා. හalleluya. ડોક્ટર DJ around කියන මේ වෛද්‍යවරයා වෛද්‍යවරයා හොයාගෙන තිබෙනවා. සෝදිස්ස කරලා බලලා තිබෙනවා මේ එන්නත එහෙම නැත්නම් මේ බෙහෙත් මේ COVID-19 කියන මේ වෛරස් එකට සුවයගෙන දෙනවා කියලා. නමුත් ඒවා මේ ලෝකයට ප්‍රචලිත වෙන්නේ නැහැ. මේ ලෝකයට ඒවා ඉදිරිපත් වෙලා ඒකෙන් මිනිස්යන්ට ආශිර්වාදයක් මිනිස්යන්ට සුවයක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. ඒකට ප්‍රතිවිරුද්ධව බොහෝ සංවිධාන බොහෝ මිනිස්යන් සිටිනවා. නමුත් මේ මිනිස්යන් නෙමේ එතන සිටින්නේ. මේ මිනිස්යන් නෙමේ ඒ පාලනය කරන්නේ.
මේ මනුෂ්‍යයන්ගේ කැමැත්තනේ මේතන සිද්ධ වෙන්නේ. මේ මනුෂ්‍යයන්ගේ මරණය එම නැත්නම් මේ දහස් ගණන් ඔබ ඇසුවොත් නිවුස් එකක ඇමරිකාවේ දවසකට 1500 1600 1700ක අදාළ මෙවැනි ගණන් මනුෂ්‍යයන් දවසකට මරණයටපත් වෙනවා. දවසකට දිනකට ඔබ නිකන් කල්පනා කරලා බලන්න. දිනකට 1500ක් මනුෂ්‍යයන් මැරෙනවා. ඒක නිකන් හරියට මරණයටපත් වෙන්න අත්හැරලා දාලා තියෙනවා වගේ. ඒක හරි භයානකයි. මනුෂ්‍යයන්ගේ ජීවිත කවුද මරන්න? කවුද මනුෂ්‍යයන්ව මරණයටපත් කරන්න ඉඩ හරින්නේ? කවුද මනුෂ්‍යයන්ව මරණයටපත් කිරීමට තීරණය කරලා? දෙවියන් වහන්සේම කරලා නේ. දෙවියන්ගේ පුත්‍රයා මේ පොළවට ඒවා අපිට ප්‍රේම කරා. ජීවනය උන්වහන්සේගේ පුත්‍රයා දෙන තරම් අපිට ප්‍රේම කළා. එහෙනම් මරන්නා කවුද? සුද්ධ බයිබලයේ අපිට යෝහන් පොතේ පැහැදිලිව කියනවා. යක්ෂයා මිනිමරන්නෙක්ද සියල්ලේ බොරුකාරයාද? අපි අවබෝධ කරගත යුතු මේ දේ මගේ මිත්‍රයෝ. යක්ෂයා සියල්ලේ බොරුකාරයෙක් සහ මිනිමරන. එතකොට මේ මරණයන් තුල යට තිබෙන ආත්මය මොන වගේ ආත්මයක්ද? මම ඔබට කිව්වා දැනටමත් විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය පැමිණිලා නැහැ. සභාව මේ පොළවේ තිබෙනකම් විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය ඉන්නේ නැහැ. සභාව මේ පොළවෙන් ගියාට පස්සේ ඒ පැයේදී විරුද්ධ ක්‍රිස්තුගේ පාලනය ආරම්භ වෙයි. කරුණාවේ අනුග්‍රහය කාලය ඉවරයි විතර. අනුග්‍රහය පැය අවසන් වෙනවා. සභාව තියෙනකම් ඒක වෙන්නේ නැහැ. නමුත් විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මය සැරිසරනවා ක්‍රියාත්මක. මේ ආත්මය තමයි මෙවැනි අපරාධ විනාශකාරී දේවල් කිරීමට උර දෙන්නේ ක්‍රියාත්මක. සභාව මේ ගැන අවදි වෙලා සිටිය යුතුයි. සභාව ගොඩක් අවදි වෙලා සිටිය යුතුයි මේ ගැන. මොකද අපි නිශ්ශබ්ද වුණොත් අපි මේ කාලේ කළ යුතු උපරිම දේ කරන්න ඕනේ. මම ඔබට තව කුංචි කාරණාවක් කියලා අවසන් කරන්න. මගේ මිතුරුනේ දැන් රෝගින් පිට අත තබුවම රෝග සුව වෙනවා. බයිබලයේ කියා තිබෙනවා. නමුත් දැන් රෝගින් පිට අත තබන්න මිනිස්සුන්ට අවසරයක් නැහැ. එකමුතු වෙලා নমස්කාර කරන්න අවසරයක් නැහැ. මිනිස්සුන්ට සමගි වෙලා ඉන්න අවසරයක් නැහැ. ඔබ දන්නවද සභාව දෙවියන්වහන්ස කවදාවත් පෞකාරයන්ගේ අතට පාවා දීලා නැහැ. සභාවේ ඉරණම තිබෙන්නේ පෞකාරයන්ගේ අතේ නෙවෙයි. සභාවේ අරමුණු තිබෙන්නේ පෞකාරයන් ගාව නෙවෙයි. මේ ගැන අපි අවධානය දිය යුතුයි. අනිත් එක බොහෝ මිනිස්සුන් රැවටීමටපත් වෙලා ඉන්නවා. මම ඔබට දෙයක් කියන්නම්. මේ පොළවේ තිබෙන රාජ්‍යයන් විසින් ගෙනෙන හැම පාලනයක් ගැනම ඔබ සෝදෙස කරලා බලලා ඒවා පිළිගන්න සහ ප්‍රතික්ෂේප කරන්න. බොහෝ අය ගේන හැම පාලනයක්ම මේ රාජ්‍යයට අපි එකඟ වෙන්න ඕනේ. කායිස්තරගේ දේ කායිස්තරට දෙන්න ඕනේ. ස්වාමින් වහන්සේගේ දේ ස්වාමින් වහන්සේට දෙන්න ඕනේ කියලා ඔවුන් එකඟ වෙනවා. මම ඔබට කියන්නම්. ඔවුන් නිකන් හරි කියනවා. සභාවල් වහන්න ඕනේ. සභාවල් නමස්කාර කරන්න තහනම් කියලා. ඔබ එකඟයිද ඒකට? ඔවුන් කියන සුභාරංචි කියන්න තහනම්. ඔබ එකඟයිද ඒකට? මේ COVID-19 නිසා කිසි කෙනෙකුට සුවමයන් කරන්න බෑ. කිසි කෙනෙකුට මුණ ගැහෙන්න බෑ. එකමුතු වෙන්න බෑ. සභාවල් සම්බන්ධ වෙන්න බෑ කිව්වොත් ඔබ කැමතිද ඒකට? ඒ මොන ආත්මයේද? එතකොට කොහොමද ඔබට කියන්න පුළුවන්? කායිස්තරගේ දේ කායිස්තරට දෙනවා. රජයෙන් නියම කළා තිනවා. ඒක නිසා මට මේක කරන්න වෙනවා කියලා ඔබ කියන්න එපා. එහෙම කියන්න බෑ ඔබට. මොකද ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒක විරුද්ධ ආත්මයක්. මොකද ඔබ දන්නවා විරුද්ධ ක්‍රිස්තුගේ පාලන ක්‍රමය එන්නේ යක්ෂාත්මයක් වෙලා දත් විරිත්තගෙන නෙමෙයි. විරුද්ධ ක්‍රිස්තුගේ පාලන ක්‍රමය එන්නේ යම් රජෙක්, යම් රාජ්‍යයක්, යම් පාලනයක්. පාලනයන් තුලින් එන්නේ. එතකොට යම් පාලනයන් තුලින් යම් රාජ්‍යයක් තුලින් සභාවට යම් කිසි නීති රීති පවරනවා නම් මේ නීති රීති දෙවියන්වහන්සේගේ වචනයට යටත්ද දෙවියන්වහන්සේගේ වචනයට එකඟද කියන එක ඔබ සෝදිස්ස කරලා බලන්න. පවරන හැම දෙයක්ම පිළිගන්න පුළුවන් ආකාරයට නිවට වෙලා ජීවත් වෙන්න බෑ අපිට. ඒ කියන හැම දෙයක්ම කරන්න බෑ. සභාවට නීතියක් දැම්මොත් ශ්‍රී ලංකාවේ රජයෙන් මම ඔබට කියන්නම්. විබෝෂාලාබාරා. සභාවට නීතියක් දැම්මොත් ශ්‍රී ලංකාවේ රජයෙන් සුභාරංචි කියන්න තහනම්. ඔබට නොකර ඉන්න පුළුවන්ද? සභාවට ගිහලා නමස්කාර කරන්න බෑ. තහනම්. ගෙවල් වල නමස්කාර කරන්න. තහනම් සභාවල් පවත්වන්න කිව්වොත් ඔබ එකඟයිද? මම ඔබට කියන්නම්. ඇයි යේසුස් වහන්සේව කුරුස ගසේ එල්ලුවේ? යේසුස් වහන්සේව මරණයටපත් කළේ ඇයි? යේසුස් වහන්සේ රජයට එකඟ වුනේ නැති නිසා. ඔවුන් කිව්වා මෙන්න අපිට රජෙක් ඉන්නවා. කායිසර අපගේ රජ. යේසුස් වහන්සේ කිව්වා මමත් රජ කෙනෙක්. එතකොට පරිසවරු සදිසවරු කිව්වා මෙයා කොහමද කියන්නේ? එයා රජ කියලා.
ජේසුස් වහන්සේ රජයට විරුද්ධව හැසිරුණ කතා කරා. මොකද ජේසුස් වහන්සේ රජයට විරුද්ධව හැසිරුණා කියලා මම අදහස් කරන්නේ කලබලකාරයෙක් වුණේ නැහැ. ජේසුස් වහන්සේ පියු දෙවියන්වහන්සේගේ සැලසුම සම්පූර්ණ කරා. හalleluya. උන්වහන්සේ ඉෂ්ට කරේ පියාණන් වහන්සේගේ සැලසුම. ඒ සැලසුම අසම්පූර්ණ කිරීම සඳහා පැමිණිච්ච දේවල් වලට වැරදි දේවල් වලට ජේසුස් වහන්සේ කඟුනේ නැහැ. ඔබ දන්නවද හේරෝද් ජේසුස් වහන්සේගේ ගෝලයන් එහෙම නැත්නම් පේරිතයන් වලලා කිව්වා හිර ගෙදර දාලා කිව්වා සුභාරංචි කියන්න එපා මේ නාමෙන් උඹලා කතා කරන්න එපා ඊට පස්සේ. උඹලා මේ නාමෙන් කාටවත් ජේසුස් වහන්සේගේ නාමෙන් කියන්න එපා කිසි දෙයක්. මිනිස්සුන්ව සුව කරන්න එපා. ඔබ මොකද්ද හිතන්නේ? ඕන් නැවතුවා? ඕන් නැවතුවේ නෑ. රජය කිව්වා ජේසුස්ගේ නාමයෙන් පරිහරණය කරන්න එපා කියලා. පේත්‍රස්ට කසපහර ගෙවුවා වේවල් පාරවල් ගහලා කිව්වා මේ නාමෙන් උඹ ඊට පස්සේ කාටවත් කතා කරන්න එපා. පේත්‍රස් වේවල් පාර කාලා ඇවිල්ලත් ආයි ජේසුස් වහන්සේ ගැන තමයි කිව්වේ. හalleluya. ඒ කියන්නේ මම ඔබට කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ නතර කරන්න යම් නීතියක් රජයෙන් ගෙනවොත් ඒකට අපි එකඟ වෙන්නේ නැහැ, එකඟ වෙන්න බෑ. ඒකයි දෙවියන් වහන්සේගේ වචනේ. මොකද දෙවියන් වහන්සේට කීකරු වෙනවද? මනුෂ්‍යයන්ට කීකරු වෙනවද? ඔබම තීරණය කරා. ඒ නිසා මේ පොළවේ රාජ්‍යයන් තුලින් පැමිණෙන හැම පාලනයක්ම දෙවියන් වහන්සේගේ දැයි විමසලා බලලා ඔබ ඒකට එකඟ වෙන්න. දෙවියන් වහන්සේගේ නොවේ නම් ඒක විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මය නම් ඔබ ඒකට එකඟ වෙන්න යන්නේ. මේක ගැන ඔබ විමසන්න. මම මේ කියන දේ ගැන විමසන්න. හalleluya. ඉතින් අද දවසේ මම ඔබට මෙලෙස පණිවිඩය ගේනවා. ඉදිරියේ ඉක්මනින්ම මේ සති අන්තයේ මන්නත ලබන ඍදුනේ වෙනකන් ඉන්න නැතුව මම ඊළඟ මැද දවසකදී ඔබට මේක ඉතුරු කොටස මම ඔබට සම්බන්ධ කරනවා. හalleluya. මේ ගැන ඔබ අවධානය දෙන්න. විරුද්ධ ක්‍රිස්තුගේ ආත්මය දැනටමත් ක්‍රියාත්මක වෙනවා මනුෂ්‍යයන් තුල. මනුෂ්‍යයන් ඉල්ලනවා දැන් ඒ ආත්මේ ස්ථාපිත වෙන්න ඕනේ කියලා යෝජනාවල් කරනවා. දැන් මේ පොළවේ ඉන්න මනුෂ්‍යයන් බොහෝ බහුතරයක් ඒ මනුෂ්‍යයන්ගේ හඬවල් දුර්වල වෙලා ඔබ දන්නවද එක මිනිහෙක්වත් තමන්ගේ කැමැත්ත ඉදිරිපත් කරන්න බැරි තත්ත්වයකට මේ ලෝකේ පැමිණලා තිබෙනවා දැන්. ඇයි? නීති රීති, තනි පාලනයන් පැමිණලා තිබෙනවා. ඒ එක එක්කෙනාට ඕන විදිහට පාලනය කරගෙන යනවා. එක මිනිහෙක්ගේවත් කැමැත්ත කවුරුත් විමසන්න යන්නේ නැහැ. රබෂාන්තලි ප්‍රහස්ත රබෂේ. සභාවට අවසරය තිබෙනවා. සභාවට ආධිපත්‍යය තිබෙනවා. සභාවේ ආධිපත්‍යය නතර කරන්න රජයේ නීතියකට බෑ. සභාවේ ආධිපත්‍යය නතර කරන්න යක්ෂාත්මයකට බෑ. කිසිම දෙයකට බෑ. පාතාලේ දොරටුවට බෑ සභාව බාධා. හalleluya. ඉතින් මම මේ දේ ඔබට කතා කරමින් අද දවසේ නිහඬ වෙනවා. ඔබට පුළුවන් ඔබට මොනාරි කාරණාවල් තිබෙනවා නම් අපේ මේ YouTube අන්තර්ජාලය හරහා ඔබට සම්බන්ධ වෙන්න. ඉදිරි කාලේ මේවා මම ස්ථිරව ඔබට පැහැදිලි කරලා මේකේ වෙබ්සයිට් ලින්ක් සහ ඒ පුවත්පත්වල තිබෙන වාර්තාවල් මැගසින් වාර්තාවල් මම ඔබට එලි දක්වනවා ඩිස්ප්ලේ කරනවා. ඒ එලි දක්වන්නේ මට අවශ්‍ය නැහැ කාටවත් ප්‍රශ්නයක් ඇති කරන්න. මට අවශ්‍යයි සභාවට උගන්වන්න මෙවැනි වාතාවරණය තුල අපි මොනවද කරන්න කියලා. මගේ මාතෘකාව මේක නෙවෙයි. මගේ මාතෘකාව සභාව. මට BBC නිවුස් දෙන්න නෙමෙයි මම ඔබට මෙතනට ආවේ. අන්තර්ජාලයේ තිබෙන නිවුස් එකක් කියන්න නෙමෙයි මම ඔබට මෙතනට ආවේ. මම ආවේ සභාව මේ කාලේ කළ යුතු දේ මොකක්ද? සභාව කළ යුතු දේ කරන්න නම් වෙන දේ සභාව දැනගන්න ඕන. මේ දැනටමත් වෙන දේ දැනගන්න ඕන. දැනගත්තට පස්සේ සභාවට සූලංගට පහර දෙන්නක් මේ නොවේ සභාව පහර දෙන්න ඕනේ. නිකම් මෙන් දුවන්න එපා. ඉලක්කයට පහර දෙන්න අවශ්‍යයි. අපි ඉලක්කගත කරලා පහර දෙන්න ඕනේ. මේ පොළවින් අඳුරු බලවේගයන් වලට මනුෂ්‍යයන් එක්ක අපිට යුද්ධයක් නැහැ. අපේ යුද්ධේ වනායි මාංශය සහ රුධිරයට විරුද්ධව නෙමේ. කිසිම රජයක් එක්ක අපිට යුද්ධයක් නැහැ. නමුත් ඒ රාජ්‍ය පාලනයන් වල ඇතුළාන්තරේ ඉන්න ඒ රාජ්‍ය පාලනයන් තුල ක්‍රියාත්මක වෙන මුලාදෑනිකමේ දුෂ්ටකමේ ආත්ම සේනාවන් වලට විරුද්ධව අපිට යුද්ධයක් තිබෙනවා. රාජ්‍ය නායකයන් පොළඹවන රාජ්‍ය නායකයන්ව උසී ගන්නවන රාජ්‍ය නායකයන්ට නොයෙකුත් පාලන ක්‍රමයන් සිතුවිලි වලට දාන යක්ෂයාගේ මුලාදෑනිකමේ ආත්මයට විරුද්ධව අපිට දෙයක් කරන්න තිබෙනවා. ඒ බලය තිබෙන්නේ වෙන කිසිම ධර්මයකට නෙමෙයි. ඒ හැකියාව තිබෙන්නේ වෙන කිසිම ධර්මයකට නෙමෙයි. ඒ හැකියාවේ ආධිපත්‍යයේ බලයේ අවසරය තිබෙන්නේ සභාවට විතරමයි. කිසිම ආගමකට ඒක ලැබිලා නැහැ. දුෂ්ටකමේ ආත්ම මුලාදෑනින්ට විරුද්ධව ප්‍රදේශයන් පාලනය කරන යක්ෂාත්ම වලට විරුද්ධව නැගිටලා වැඩ කරන්න පුළුවන් කොයි ආගමකටද? කිසිම ආගමකට බෑ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සෙනඟට විතරයි ඒක කරන්න පුළුවන්. ඔබ මේක අවබෝධ කරගන්න. මේක අවබෝධ කරගන්න. සභාවට මේ ආධිපත්‍යය තිබෙනවා. සභාවට මේ බලය තිබෙනවා. සුදු බයිබලයේ අපිට වාර්තා කරලා තිබෙනවා. යම් ප්‍රදේශයකට යනකොට ඒ ප්‍රදේශයේ ඉන්න බලවන්තයව බඳින්න උන්වහන්සේ අපිට බලයේ අවසර දී තිබෙනවා. හalleluya. ඔබ යම් ප්‍රදේශයකට සුභාරංචි රැගෙන යද්දී
ඒ ප්‍රදේශය තුල පාලනය කරන ඒ ගුවනේ ක්‍රියාත්මක වෙන ආත්ම වලට විරුද්ධව ඔබ හැසිරෙන්න. ඔබ ඒ කාල වකවානුවන් ගත කරන්න. ඔබ කාලයන් ගන්න ඒ ආත්ම වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන පිණිස. හalleluya. ඔබ ඒ ආත්ම වලට විරුද්ධව හැසිරෙන්න මේ දේශෙත් අපි කළ යුතු දෙයක් තමයි. ඒ නිසා තමයි උන්වහන්සේගේ වචනය කියන්නේ රාජ්‍ය නායකයන් රජවරුන් ඒ සෙනග වෙනුවෙන් යාඥා කරන්න කියලා උන්වහන්සේගේ වචනේ අපිට අවවාද කරනවා. සෙනෙවන්තය මේ දේවල් යක්ෂාත්ම රාජ්‍යයන් පාලනය නොකරන පිණිස අපි මැදිහත්කාරකම් කරන්න ඕන. අපි ඒ ගැන වැඩ කරන්න ඕනේ. අපි මේ ගැන අවදි වෙන්න අවශ්‍යමයි. හalleluya. හalleluya. මේ ගැන ඔබ විමසිලිවන්තව ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්න. ඊළඟ වතාවේදී මම ඔබත් එක්ක මේ ගැන පැහැදිලිව තවත් තොරතුරු ගේනවා. හalleluya. සභාව සූදානම් වෙන්න වැඩක් කරන්න. හalleluya. ඔබ නිශ්ශබ්දව සිටින මිනිසෙක් වෙන්න එපා. නිෂ්පලව සිටින මිනිසෙක් වෙන්න එපා. ආව පොළවට පුංචි පොඩි කාලේ ලදරුවෙක් වශයෙන් සිටියා. ඊට පස්සේ මොන්ඩිසෝරි ගියා, ඉස්කෝලේ ගියා, ශිෂ්‍යත්වයේ වුණා, ඕ ලෙවල් කරා, ඒ ලෙවල් කරා, ජොබ් එකක් කරා, ආදරේ කරා, විවාහ වුණා, දරුවෝ ලැබුණා. ඒ දරුවන්ට බන්දලා දුන්නා. ඒ දරුවන්ටත් දරුවන් ලැබුණා. මම මැරුණා. ඕකද ඔබගේ ජීවිතේ වෙන්නේ? මේක ජීවිතයක් නෙවෙයි. ඒක නෙමෙයි සාර්ථකත්වය. සාර්ථකත්වයේ මනිනු ලබන්නේ දෙවියන් වහන්සේගේ සැලසුම ඔබ සම්පූර්ණ කරන අවස්ථාවේ. ඔබගේ සාර්ථකත්වයේ දෙවියන් වහන්සේගේ සැලසුම ඔබ සම්පූර්ණ කරනවා නම් ඔබ හඳුනනවද ඉස්සෙල්ලාම දෙවියන් වහන්සේගේ සැලසුම මොකද්ද කියලා ඔබ ගැන තිබෙන්නේ? ඔබට ඒක දන්නවද? ඔබ ජේසුස් වහන්සේව පිළිඅරගත්තා නම් ඔබට ඒක දැනගන්න පුළුවන්. ඔබ පැමිණෙනවා ජේසුස් වහන්සේව පිළිගත්ත ශනිකව ඔබ ගැන දෙවියන් වහන්සේ තබා තිබෙන සැලසුම වල ඊට පස්සේ සැලසුම වල හැසිරෙන්න. හalleluya. එහෙම නැතුව නිකන් ඔබ සාමාන්‍ය ජීවිතයක් ගත කරලා ඔබ මරණයටපත් වුණා කියන්නේ ඔබ සාර්ථක මිනිසෙක් නෑ. ඔබගේ සාර්ථකත්වයේ මනින මිනුම් දණ්ඩ දෙවියන් වහන්සේගේ වචනයයි. ඔබගේ සාර්ථකත්වයේ මනින මිනුම් දණ්ඩ තවත් කෙනෙකුගේ වාහනයක් නෙවෙයි, තවත් කෙනෙකුගේ ඉඩමක් නෙවෙයි, තවත් කෙනෙකුගේ රැකියාවක් නෙවෙයි. ඔබගේ සාර්ථකත්වයේ මනින දෙවියන් වහන්සේගේ වචනය. එනම් ඔබ වචනේ සම්පූර්ණ කරන්නෙක් නම් ඔබ සාර්ථකයි. ඔබ අවටින්න මිනිස්යන්ව සාර්ථක කරන්න. ඔබ සූදානම් වෙන්න. මම ඔබට කතා කරන්නේ කොහොලල කරගන්න සූදානම් වෙන්න නෙමෙයි. මේ වෙලාවේ ආධිපත්‍ය හැසිරෙන්න සූදානම් වෙන්න. මේ ශ්‍රී ලංකා දේශයේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට සුභාරංචිට විරුද්ධව වැඩ කරන දුෂ්ටකමේ මුලාදැනිකමේ ආත්ම වලට විරුද්ධව ඔබ යුද්ධ කරන්න, ඔබ කතා කරන්න, ඔබ යාඥා කරන්න, නිර්හර විඳලා ඔබ ඒ ගැන මැදිහත්කාරකම් කරන්න, ඔබ තරවටු කරන්නේ ආත්ම වලට. එතකොට අපිට ලේසියෙන් මේ දේශය දිනා ගන්න පුළුවන්. හalleluya. දේශය දිනා ගන්නවා කියන්නේ අපි මේ මිනිසුන් අරගෙන සල්ලි හම්බ කර ගන්න ඕන මේ මිනිසුන්වත් අරන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන්න. එහෙම නැත්නම් ස්වර්ග රාජ්‍ය උරුම කර දෙන්න මේ මිනිස්සුන්ට. වෙන කිසිම දෙයක් නෙවෙයි. කිසිම ලාභයක් බලාගෙන නෙවෙයි. හalleluya. Thank you Jesus. අපි උන්වහන්සේගේ වචනේ කොටසකට යන්න යනවා. උන්වහන්සේගේ මාංශය සහ රුධිරය බෙදා ගැනීම. අපි යනවා 1 කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වචනේ. අද දවසේ පළවෙනි ඉරුදින බැවින් අපි උන්වහන්සේගේ මාංශය සහ රුධිරය බෙදා ගන්නු ලබනවා. මක්නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමීන් වහන්සේගෙන් ලැබෙමි. එනම් ස්වාමී ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා නැවතත් කියන්නම් හෙමින්. මක්නිසාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමීන් වහන්සේගෙන් ලැබෙමි. එනම් ස්වාමී ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය. මා සීකිරීම පිණිස මේක කරපල්ලාය කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානදී මේ කුසලාන මාගේ ලේන් පිහිටවන අලුත් ගිවිසුමය. යම් පමණවර නුඹලා මේන් බොන්නේවුද එපමණවර මා සීකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණවරක් මේ රොටි කන්නේවුද කුසලානෙන් බොන්නේවුද එපමණවරක් ස්වාමීන් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නේ. අපි යන් යෝහන් පොතට. Thank you Jesus. Hallelujah. ජේසුස් වහන්සේ කතා කළ දෙයක් ප්‍රකාශ කරනවා. යෝහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි වචනේ මක්නිසාද පියාණන් වහන්සේ තමන් තුළ ජීවනයේ ඇතුව සිටින්නක් මෙන් පුත්‍රයාට තමන් තුළම ජීවනයේ ඇතුව සිටින්න උන්වහන්සේ වරය දුන්සේක. මේ බලන්න. ජේසුස් වහන්සේට ලැබුණේ පියාණන් වහන්සේගේ ජීවනය. ජේසුස් වහන්සේ ජීවත් වුණේ පියාණන් වහන්සේගේ ජීවනය. හalleluya. එතකොට පියාණන් වහන්සේ ජීවත් වෙන ජීවනයෙන් ජීවත් වීමට ජේසුස් වහන්සේට වරම් ලැබුණා. අපි යේසුස් වහන්සේව පිළිගත් පරම්පරාවක් අපිටත් ඒ වර ප්‍රසාද ලැබෙයි. හalleluya. අද දවසේ අපි යාඥා කරන්න යනවා යේසුස් වහන්සේගේ
මාංශය සහ රුධිරය බෙදා ගැනීම සම්බන්ධ. හලෙලූයා. අපි යාඥා කරමු. අපි අන්‍ය භාෂාවෙන් මොහොතක් කතා කරමු යේසුස් වහන්සේගේ නාමයෙන්. රිබුෂකලම රගුස්තමන්ත රිබුෂේලා. අපි අන්‍ය භාෂාවෙන් කතා කරන්ට යනවා. රියන්දලමශිකි රබසයිද කන්තරමශේ ලිබ්‍රාස්තකතරමශේ රබරියන්දරම සයිද බ්‍රන්තෝ ශෛල බන්තේලා රිගසෙකේතේරේ රියන්දලබශයිද කන්තරබශිකතරබශේලේලේ රමමමම සයිද කන්තරමශේ ලෙබිරිබිරිබිරි ස්තරබශිකරබරියන්දලබසිකතරබ රිබබබසෙකේතේ ලිබිෂීදබ රිබබුෂයිකලිබස්තකතරම ශන්තලම Oh Ramashe le 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 sekete ribianda Ramashaida kantara bara bara ba riba babastakatara shela bariande ribi ribastakatara santa liba shekete ribi 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 ribunto logo sokotororo riba ma shela mariande ribi senda li glasturu shanara dase dirama shaikalaman steke manta librogusta mande rima seke manta rama shela barianda laga sekete Oh Ramashaida Kanta Ramashila Varianda Rabastekita Ramashila Liklaulus the Mountainase Oh Shudadabishya Abagi Putru Yesus වහන්සේගේ නාමයෙන් අපි ආත්ම දවස් මේ ඔබගේ පුත්‍රයාගේ ඒ මාංශය සහ රුධිරය සිහිපත් කරන අවස්ථාව අද දවසේ මේ දරුවන්ට මේ ආශිර්වාද නිදහස් කරන වහන්සේගේ කරුණාව මොන්ට නිදහස් කරනවා කියන්නේ කිසි කෙනෙක් ඔවුන්ගේම ජීවනෙන් ජීවත් වෙනවා නෙවෙයි. පියාණන් වහන්සේගේ ජීවනෙන් පුත්‍රයා ජීවත් වෙන්නක් මේ. පුත්‍රයාගේ ජීවනෙන් පුත්‍රයාගෙන් ඉපදෙන සෙනගත් ජීවත් වෙනවා. අපි පුත්‍රයාගෙන් ඉපදෙච්ච පරම්පරාවක්. මේ පුත්‍රයාගෙන් ඉපදිච්ච බිහි වෙච්ච පරම්පරාවක්. එම නිසා පුත්‍රයාගෙන් ඉපදිච්ච අය පුත්‍රයාගේ සැලසුම් සහ පුත්‍රයාගේ ජීවනෙන් ජීවත් වෙනවා. පුත්‍රයාගේ සැලසුම් ඉෂ්ට කරනවා. එම නිසා පියාණනි මේ වෙලාවේදී අපි මේ මාංශය සහ රුධිරය සහභාගී වෙනවා. අපි කොයිම වෙලාවකදීවත් රැවටීමටපත් වෙන්නේ නැහැ. මේ ලෝකේ මිනිස්යන් අපිව රවට්ටන්න සූදානම් වෙලා ඉන්නවා මුදල නිසා. මේ ලෝකේ මිනිස්යන්ව පොළඹවලා සාතන් කිතුණුවන්වත් රවට්ටන්න උත්සාහ කරමින් සිටිනවා මුදල නිසා. මුදල ඉදිරියට තියලා ප්‍රසිද්ධිය ඉදිරියට තබලා රාජ්‍ය බලතල ඉදිරියට තබලා රවට්ටන්න සූදානම් වෙලා සිටිනවා. රවට්ටමින් සිටිනවා. අපි රැවටෙන සෙනගක් නෙමෙයි. මක්නිසද අපි දෙවියන්වහන්සේගේ වචනය අවබෝධ කරගත් සෙනග. එම නිසා මේ වචනය මේ දේශනාවල් අහන මිනිස්යන්ගේ ජීවිතවලට මේ ගැන අවබෝධය පැමිණේවා. රැවටීමටපත් නොවි ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ සෙනගක් ලෙස නැගිට ආත්මෙන් පූර්ණ වෙන්න මම මොන්ට ආශිර්වාද කරනවා. මේ මාංශය සහ රුධිරය සම්බන්ධ වීම තුළ ඔබ වහන්සේ ලැබූ ජීවනදායක ගංගාවල් මොහොන් තුලින් ගලත්වා. ඔබ වහන්සේ ලැබූ ජීවනදායක ගංගාවල් ගලත්වා. මොහොන් දකින්න ස්පර්ශ වෙන කතා කරන මුණ ගැහෙන හැම මිනිසෙකම ජීවිත පරිවර්තනය වෙන පිණිස ආත්ම දිනන පිණිස මේ අයව සන්නද්ධ වේවා. මම මේ දරුවන්ට ආශිර්වාද කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් පියාඥා කරනවා පියාණන්. ආමේන්. හalleluya. Thank you Jesus. හොඳයි. ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ ශරීරයේ සංකේතවත් කරපු මේ රොටිය බයිබලයේ අපිට වාර්තා කරනවා උන්වහන්සේ රොටිය රැගෙන ස්තුති කොට කැඩුවා. ජේසුස් වහන්සේ ඔබ උදෙසා මං උදෙසා උන්වහන්සේගේ ශරීරයේ කෑලි ඉරන්ට ඒ ශරීරය තුවාල කරන්න උන්වහන්සේ ඉඩ හැරියා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් උන්වහන්සේගේ ශරීරය මෙලෙස කඩනු ලැබුවා, මෙලෙස ඉරනු ලැබුවා. ඒ සංකේතයක් කොට මේ රොටිය ඔබට පෙන්වනු ලබනවා. එලෙසම උන්වහන්සේ රාත්‍රී කෑමෙන් පසු කුසලානදී මේ කුසලාන මාගේ ලෙයින් පීඨවන අලුත් ගිවිසුමයි කේසෙක. ජේසුස් සමිදානන් ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් මෙලෙස උන්වහන්සේගේ රුධිරය හලනු ලැබුවා, සිඳ දමනු ලැබුවා. අපි මේ සංකේතයක් කොට ඔබට පෙන්වනු ලබනවා. උන්වහන්සේගේ අභිමුඛත්වයේ මේ වෙලාව අන්‍ය භාෂාවෙන් මේ වෙලාවේ අපි කතා කරමු. Ramashante la pragas subhalaste Yiramashila baryandarabase kemantarish O pianani ස්තුතිවන්ත වෙනවා වහන්සේට ගෞරවය ප්‍රශංසා කරනවා වහන්සේගේ පුත්‍රයාගේ ශාරීරික ජීවිත අප වෙනුවෙන් සල්ලි ප්‍රකාශන්ත ළමාරියන්දි රිබෝ ෂෙකෙලි බ්‍රාගස්තරමශ යාඥා කර සුදීපියන් ප්‍රශංසා
යේසුස් වහන්සේගේ අපි අනුභව කරනවා එකම ශරීරය එකම පවුලක්. හලෙලූයා. පුංචි ගීතිකාවක් ගායනා කරමින් දෙවියන් වහන්සේට ස්තුති කරමු. උන්වහන්සේ යහපත් අපේ ජීවිතේ. හලෙලූයා. අපි ගායනා කරමු ගීතිකාව. උන්වහන්සේගේ ප්‍රේම. හලෙලූයා. උන්වහන්සේගේ ප්‍රේමණීය ස්වභාවය ගැන ඔබ විශ්වාසයි. Thank you, Jesus. Oh, Ramasha. Mahasayuramatintawat mulu ahasa purawat liwat. Mahasayuramatintawat mulu ahasa purawat liwat. Avasan kala හැකි දෝලියා ඔබේ ප්‍රේමය අවසන් කළ හැකි දෝලියා ඔබේ ප්‍රේමය අවසන් කළ හැකි දෝලියා ඔබේ ප්‍රේමය අවසන් කළ හැකි දෝලියා ඔබේ ප්‍රේමය Hallelujah, Oshki Pranto Samantera. Maukus tulma රහසින් තැනුවා ඔබගේ සුසුමන් මා තුල තැබුවා දිවි මග අහුරා රුපුසෙන් සිටියා කලුරුවසේ නෙත මා රැකගත්තා මහසයුරමතින්තවත් මුළු අහස පුරාවට ලිව්වත් මහසයුරමතින්ත වුවත් මුළු අහස පුරාවට ලිව්වත් අවසන් කළ හැකි දෝලියා ඔබේ ප්‍රේමය 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 ස්තුතිවන්ත වෙනවා දෙවි පියාණනි දෙව් පෙමහැරදා පියවර මැන්නා නිම් නැති ප්‍රේමෙන් යලි කැඳවුවා සියසුන හැරදා මනු කය රැගෙනා කුරිරු කුරුසේ එතුමන් දැරුවා මහසයුරමතින්ත වුවත් මුළු අහස පුරාවට ලිව්වත්
මහසයුරම තින්තුවත් මුළු අහස පුරාවට ලිව්වත් අවසන් කළ හැකි දෝලියා ඔබේ ප්‍රේමය අවසන් කළ හැකි දෝලියා ඔබේ ප්‍රේමය ජේසුනේ අවසන් කළ හැකි දෝලියා ඔබේ ප්‍රේමය අවසන් කළ හැකි දෝලියා ඔබේ ප්‍රේමය අවසන් කළ හැකි දෝලියා ඔබේ ප්‍රේමය අපි නමස්කාර කරමු දන්නේ භාෂාවෙන් Umbralala de Ragusha Remasela Bragatasta Gindurusha Uri Halagi se de Keli Brosta Rakamantani Gragatali Dasekilai Controsha Labra Regibontorus Randeli Gradusta Brante genase geturaste Horiga leads the brante gelila la bushte katarai katira nasta nashilava Rabondolo grodoste Ligros the manta kataligra gadaste kataya ragila shalira mosta ligra kase Oh